අපි කතා කරමින් සිටියේ Java සහ C++ කියන languages අතර තියෙන වෙනස්කම් පිළිබඳව. එතකොට මේ අතර අපි කතා කරා හැම වෙනස්කම් 9ක්. මේ ඔය කියන ක්‍රියාදාමය සම්පූර්ණයෙන් අපි deeply කතා කරේ ඔය Java සහ C++ කියන language අතර තියෙන වෙනස්කම් මොනවද කියලා කතා කරේ. අපිට application development වලට යද්දී අපි දන්නවා එතකොට ඇයි අපි මේකට Java use කරන්නේ? ඇයි මේ ඇප්ලිකේෂන් එක හදද්දී අපිට Java use කරන්න? අපි හිතමු අපි web application එකක් හදන්න අපිට තෝරගන්න තියෙනවා C# language එක තෝරගන්න තියෙනවා, Java language එක තෝරගන්න තියෙනවා. තව මොකක් හරි අපි කියමු Go language එක තෝරගන්න තියෙනවා. ඒ විදිහට දැන් අපි industry එකට ගියාම අපිට එක කියලා language එකක් නෙමෙයි අපිට විවිධාකාර languages අපිට දෙනවා industry එකෙන් use කරන්න කියලා. එතකොට මේ languages අතුරින් වඩාත්ම ගැළපෙන language එකේ අදාළ application එක සඳහා අපි භාවිතා කරන්නට ඕන. එතකොට ඒවා කරන්නට අපි හරියටම මොකක්ද use කරන language එක කියලා අපි decide කරන්නට ඕන. එතකොට ඔය C++ සහ Java අතර තියෙන වෙනස්කම් ඒකට එක හේතුවක්. ඊළඟ දැන් අපි දවස් 9ක කාලයක් ගත්තා ඒක විස්තර කරන්නට. එතකොට අද අපි විස්තර කරනවා Java වල features කියන එක. Java වල features කියන කතාව ගත්තම Java වල features කියලා අපි අදහස් කරන්නේ Java වල තියෙන ගුණාංග. දැන් ගත්තොත් එහෙම දැන් ගියොත් එහෙම mobile application ගියොත් එහෙම mobile phone එකක් කඩෙන් මිලදී ගන්නට ගියාම අපි හිතමු විවිධ brands තියෙනවා. Samsung ඒ වගේම Huawei, Nokia යන ආදී වශයෙන් විවිධ brands තියෙනවානේ. එතකොට ඒ agent දැන් අපි අලුතෙන් මොබයිල් ෆෝන් එකක් ගන්න ගියාම ඒ මොබයිල් ෆෝන් ඒජන්ට් කෙන් අපි අහනවා දැන් Samsung මට මේ රුපියල් 25000කට විතර ගැලපෙන ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍යයි කියලා. එතකොට අපි ඒ ගැන වැඩිපුර දන්නේ නැහැ. අපි දන්නේ නැහැ මොබයිල් ෆෝන් ගැන සම්පූර්ණයෙන්. එතකොට මොබයිල් ඒජන්ට් කෙන් අපි විමසනවා දැන් මොකක්ද මේ ප්‍රමාණයට තියෙන මේ අපේ බජට් එකට ගැලපෙන ෆෝන්ස් වර්ග මොනවද තියෙන්නේ කියලා කිව්වම එයා කියනවා මේ සිවන්දාර මෙන්න Nokia මේ බ්‍රෑන්ඩ් එක තියෙනවා. Samsung වල මේ බ්‍රෑන්ඩ් එක තියෙනවා. එහෙම කියලා එයා විනාඩි 5ක් විතර කාලයකදී ඒ ගැන පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් දෙනවා එක දේ ගැන. ඒකේ memory size එක කොහොමද? ඒකේ තියෙන features කොහොමද? front side camera එක තියෙනවා. reverse side camera එක තියෙනවා. දැන් Chinese phone නම් front side cameras තියෙනවා. reverse cameras තියෙනවා. side cameras උත් තියෙනවා. එහෙම දැකලා තියෙනවද දාලා? side cameras උත් තියෙන phones මේ වෙනවා චේනෙන් side cameras තියෙන phones. ඒ වගේම දැන් සාමාන්‍ය අපි දන්නේ dual sim නේ. නමුත් Chinese phone වල තියෙනවා 6 sim දක්වාම එනවා. මම දන්නේ ඇයි එච්චර sim මොකටද කියන එක අපිට නම් sim දෙකක් පාවිච්චි කරන්නත් අමාරුයි. එතකොට ඒ විදිහට ඒ පිළිබඳව ඒකේ තියෙන memory එක RAM එක කොච්චරක්ද මේකෙන් online classes කරන්න පුළුවන් තරමට efficiency එකක් තියනවාද යනාද වශයෙන් එයා දෙනවා ඒ ගැන විස්තරය. එතකොට අපි Java ගැන අපි Java ප්‍රගුණ කරලා දැන් Java වලින් අපි application එකක් හදන්න යද්දී අපි දැනගන්නට ඕනේ Java වල තියෙන features. ඒ කියන්නේ අපේ application එකට අපි හදන application එක එතකොට මෙන්න මේ ගුණාංග සහිතව තමයි නිර්මාණය වෙන්නේ. අන්න ඒකට තමයි අපි මේ Java features ඉගෙන ගන්න. Java programming ලියන්න කලින් අපි features ඉගෙන ගන්න එකට. දැන් ළමයි අහන සමහරවිට ප්‍රශ්නයක් ඇති අපි තාම ඒක කිසිම program එකක්වත් අපි ලිව්වේ නැහැ. හරිද? ලිව්වේ නැහැ. නමුත් අපි මේ features ඔක්කොම ගැන කතා කරලා ඒ යන road path එක සම්පූර්ණයෙන් clear up කරගෙන තමයි යන්නේ. මොකද මේකට හේතුව මම දන්නවා දැන් university students වලට සෑහෙන අවුරුදු කිහිපයක් තිස්සේ ගන්නද්දී first year එනවා C++ ඉගෙන ගන්නවා. second year දී C++ වල දැනුම ඉතාලම මොට වෙලා ඒක දැනුම අමතකයි. ඊට පස්සේ second year Java ඉගෙන ගන්නවා ළමයි. Java ඉගෙනගෙන මාස 4මාරෙන් Java ඊට පස්සේ ඉවරයි. විභාගයටත් ඒ තියෙනවා. ඊට පස්සේ second year second semester ගියාම application එකක් develop කරන්න ගත්තම එයාලා කරන්නේ මොකක්ද දන්නවද? YouTube වීඩියෝ එකක් බලලා ඒකේ තියෙන විදිහේ ක්ලෝන් එකක් ගහනවා. ඒ කියන්නේ කොපියක් ගහනවා. Tamanට තනිව හිතලා application එකක් නිර්මාණය කරන්න බෑ. ඒකට හේතුව අපි ඒ ඉගෙන ගන්න පාත් එක වැරදි නිසා. මේ යන විදිහට ඔයාලා කරොත් මේකද ටිකක් කල් යනවා. සාමාන්‍යයෙන් දවස් 120ට
120ත් 100 ඒ දීලා තියෙන කාල සීමාව තුළ ප්‍රමාණය ඔයාලට වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් වැය කරාට ඒක ඔයාලා සම්පූර්ණ ඒ පිළිබඳ එක්ස්පර්ට් කෙනෙක් කියලා තමයි ඉන්නේ. ඉතින් Java කිව්වම ඔයා සම්පූර්ණයෙන් Java ගැන දන්නවා. ඒක අමතක වෙන්නේ නැති knowledge එකක් වෙනවා. ඒ නිසා තමයි මේ පාත් එක. ඉතින් සමහර ළමයින්ට ප්‍රශ්නයක් ඇයි මෙච්චර දේවල් අපි ඉගෙන ගන්න කියන එක. ඒකට තමයි ওই දේවල් අපි කියන්නේ. රයිට්. රයිට්. එතකොට මම හිතනවා ළමයින්ට ඕනි මේ විභාගේ පාස් වෙන්න විතරක් නෙමෙයි Tamante සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්නත් අවශ්‍යතාව තියෙන ළමයි වෙන්න ඇති මේක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා තමයි ඒ විදිහට යන්නේ. රයිට්. මේ යුනිවර්සිටි এডুকেෂන් එකෙන් එහා ගිය දැනුමක් ලැබෙන්නේ. රයිට්. හොඳයි. එතකොට අපි Java features සම්බන්ධයෙන් අද දවසේදී කතා කරන්න යනවා. Java features. එතකොට මේ Java features අපි දැන් ගත්තොත් එම C සහ C++ versus Java ගැන කතා කරද්දී අපි 9ක් ඉගෙන ගත්තා. ඒ තමයි ප්‍රධානතම 9. ඒ විදිහටම Java වල features සම්බන්ධයෙන් අපි features 12ක් ඉගෙන ගන්නවා. right මම මේ දැන් පෙන්වන්න යන්නේ මේ මොනවද මේ features 12 කියලා. right මේක අද හදපු presentation එක features of Java. To describe the nature of Java programming language, Java has මට හිතෙන්නේ පේනවනේ මේක පේනවද ඔයාලට? අද ළමයි මට උත්තර දෙන්න. මොකද මේ මම ඉන්නේ මට සුපුරුදු environment එකේ නෙවෙයි. ලැප්ටොප් එකත් මට සුපුරුදු ලැප්ටොප් එකක් නෙවෙයි. ඔයාලට මං කියන්නේ වැහෙනවද? මේ ස්ක්‍රීන් එක පේනවද? පේන්නේ නැහැ සර්. පේන්නේ නැහැ? දැන් පේනවා සර්. right. ඒ කියන්නේ මේ presentation එකේ පේනවා? features of Java කියලා දාලා තියෙන එක. පේනවනේ? ඔව් සර්. ඔව් පොඩි lag එකක් තියෙනවා මේකේ. right. ඒතර මේ features of Java සම්බන්ධයෙන් ගත්තම අපි ඉගෙන ගන්නවා Java වල features 12. හරිද? මේ features අපි විස්තර කරන්නේ ඇයි කියලා ඇහුවොත් මේ Java වල application එකක් අපි develop කරන්නට ඒ application එකේ ස්වභාවය කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. අපි විසින් සකස් කරන application එකේ ස්වභාවය මේ අන්දමට වන බව අපිට දැන ගැනීමට තමයි අපි මේ features අපි study කරන්නේ. එතකොට මෙන්න මේවා තමයි අපි ඉගෙන ගන්නා වූ features 12. හරිද? මේ features සමහරක් features අපි කතා කරා C++ වල වෙනස්කම් ගැන කතා කරද්දී අපි මේ features සමහරක් කතා කරා. නමුත් ඒක කතා කරේ දැන් ඒ වෙලාවේදී ඒකේ අපි කතා කරා ඒක deeply. නමුත් ඒ කතා කරපු තැන තව deep වෙනවා අපි මෙතෙන්ට එද්දී. ඒතර එකක් තමයි Java කියන්නේ simple programming language එක. දැන් එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ ඇයි Java simple programming language එකක් කියලා. දැන් කලින් ඒවා අමතක කළා මෙතෙන් එන්න බෑ. මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. ඔයාලා ඒවා අමතක වෙනවා නම් ඒ ඔක්කොම YouTube එකේ තියෙන ඒවා අයින් කරන්න. ඒවා ඔයාලා විටින් විට බල රිෆ්‍රෙෂ් කරගන්න. මට කියන්න බලන්න මොකද Java simple programming language එකක් කියන්නේ කියලා දාන්න බලන්න chat එකේ ටක් ගාලා Java simple programming language එකක් වෙන්නේ මොකද? කට්ටිය දාන්න බලන්න. ඉක්මනට ඕලයි. ඔව් chat එක තාම හිස්. right Unicode use කරන නිසා නෙවෙයි Java simple programming language එකක් වෙන්නේ. memory අඩුවෙන් යන නිසා. හොඳයි. memory අඩුවෙන් යන නිසා. අපේ ළමයින්ට සමහර concept පැටලෙලා තියෙනවා. ඒක මම කියන්නේ ඒවා videos ටික බලන්න. මේක මෙහෙමයි. ඔබට Java expert කෙනෙක් වෙන්න නම් මේ basics ටික හොඳට refresh කරගන්න. මම කිව්වනේ මම කියන follow up එක යන්න. හරි follow up එක ගන්න හරියට. ඒක හරියට ගත්තොත් ඔයාලට ඒ විෂය expert කෙනෙක් වෙන්න පුළුවන්. tight coding. memory efficient. tight coding එක simple එකත් එක්ක සම්බන්ධතාවක් නැහැ. Java independent නිසා. architecture neutral.
right අපි බලමුකෝ මොකද්ද ඒක කියන එක Java කියන්නේ simple programming language එක. ඒක තමයි පළවෙනි feature එක Java වල. ඒ වගේම platform independence. platform independence කියන එක වෙනම feature එකක්. Java simple programming language එකක් කියලා කිව්වේ ප්‍රධාන වශයෙන්ම Java තුල අපි Java ගත්තොත් එහෙම Java less memory එකක් තමයි consume කරන්නේ. අඩු memory එකක් තමයි ගන්න. ඒ වගේම execute කරනවා ඉක්මනට. program එක tag ගන්නකොට execute කරනවා. හරිද? ඒකින්ද තමයි අපි කියන්නේ Java simple programming language එකක් කියලා. right ඒක අපි ඉස්සෙල්ලා features මොනවද මේ 12 කියලා ඉස්සෙල්ලා බලලා යන්. ඒතර simple programming language එකක් ඊට පස්සේ object oriented. Java object oriented language එකක්. ඒකට මේ object oriented කියලා කියන්නේ programming paradigm එකක්. අපි කියනවා මේක programming paradigm එකක් කියලා. programming paradigm එකක්. programming paradigm. මේ programming paradigm කියලා කියන්නේ program කරන ක්‍රමවේදයක්. ඒතර මේ විදිහේ programming paradigm කිහිපයක් තියෙනවා. එකක් තමයි object oriented programming paradigm එක. Java use කරන්නේ ඒක. අපි ගත්තොත් Python use කරනවා object oriented programming paradigm එක වගේම procedural oriented programming language එක. ඒ වගේම අපි ගත්තොත් C language එක ගත්තොත් ඒක procedural oriented. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම C++ ගත්තොත් එහෙම ඒකත් අපි කියනවා ඒක hybrid paradigm එකක් කියලා. ඒ කියන්නේ object oriented වගේම procedural oriented භාවිතා කරනවා. එතකොට එක එක programming languages භාවිතා කරන programming paradigm තියෙනවා. Java use කරන්නේ object oriented කියන එක. right ඇයි object oriented use කරන්නේ කියන එක අපි ඉස්සරහට මේ අද දවසේදී කතා කරනවා. ඒ වගේම Java platform independent කියලා කිව්වා. ඒක නම් ඔයාලට මතක ඇති ඇයි මේ Java platform independent කියන්නේ කියන එක. කට්ටිය කියන්න බලන්න මොකක්ද platform independent කියලා කිව්වේ කියන එක පොඩ්ඩක් මතක නම් ටැග් ගාලා කියන්න බලන්න. platform independent කියන්නේ මොකක්ද? දාන්න බලන්න කට්ටිය. දාන්න ටැග් ගාලා මොකක්ද platform independent කියලා කියන්නේ? ඕලමයි. preprocessors not used in Java කියලා කිව්වේ ඒක අපි ගත්තේ C සහ Java සහ C අතර තියෙන තව වෙනස්කමක් විදියට. ඒක මගින් simple වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඕනෑම operating system එකක් run කරන්න පුළුවන්. ඒක හරියටම කිව්වොත් මොකක්ද? ඒ කියන්නේ අපි compile කරන්නේ එක operating system එකක සහ එම operating system එකේම execute කරන්නට අවශ්‍ය නැහැ. ඒක තමයි හරියටම කිව්වොත් platform independence කියලා කියන්නේ. ඒ කියන්නේ compilation සහ execution. නැත්නම් compilation සහ run ඔය දෙකම එකම operating system එකේ සිද්ධ කරන්න වෙනවා නම් අපි ඒකට කියනවා platform dependent. අපි use කරන operating system එක අපි program එක compile කරන්නට ඒ කියන්නේ compile කරනවා කියලා කියන්නේ මොකද? ලාටට ගාලා මට උත්තර දෙන්න. මොකද compilation කියලා කියන්නේ? එදෙන්න මම මේ අපි කතා කරපු දේවල් අපි refresh කරගන්න ඕන. ටකලා කියන්නේ මොකද compilation කියලා කියන්නේ? මොකද්ද ළමයි compilation කියලා කියන්නේ? ටකලා දාන්න. මේ ඔයාලා direct messages දාන්න එපා. මේ everyone ට දාන්න. ඒකට අනිත් ළමයින්ට බලා ගන්න පුළුවන් ඔයාලගේ උත්තර. right? දාන්න බලන්න. මොකද්ද compilation කියන්නේ? කොහොම බෑ ළමයි. ඒක කියන දේවල් ඔළුවේ තියෙන්න ඕන ටක් ගන්න. compilation කියන්නේ මොකද්ද? translating high level to low level. කියන්නේ අපි ලියන්නේ program එකක් අපි ලියන්නේ high level නේ. කියන්නේ ඉංග්‍රීසි භාෂාවට හුරු භාෂාවකින් තමයි අපි ලියන්නේ. අපිට තේරෙන භාෂාවෙන් තමයි අපි ලියන්නේ. කම්පියුටරයට තේරෙන්නේ ඒක binary format එකකින්. අපි කම්පියුටරයට තේරෙන එකට කියනවා low level කියලා. මේ high level to low level conversion එකට තමයි අපි කියන්නේ මොකද්ද? compilation කියලා. right? high level to low level conversion එකට තමයි අපි කියන්නේ මොකද්ද? compilation කියලා කියන්නේ. right? right. ඊට පස්සේ අපි කතා කරා ඊට පස්සේ මේ platform independent කරනවා කියලා කියන්නේ එතකොට අපි program එක compile කරන්න එක operating system එක
අපිට හැකියාව තියෙනවා නම් මේ අපි කම්පයිල් කරපු ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් කරන්න තවත් ඔපරේටින් සිස්ටම් එක අපි කියන එක platform independent කියලා. උදාහරණයක් වශයෙන් අපි Windows operating system එක කම්පයිල් කරනවා. ඒ කියන්නේ source code එක ලියලා ඒක කම්පයිල් කරනවා Windows operating system එකේ. මේ ප්‍රෝග්‍රෑම් එක මේ ඇප්ලිකේෂන් එක නැත්නම් මේ software එක අපිට වෙනත් operating system එක Linux Mac හරි වෙනත් operating system එක අපිට execute කරන්න පුළුවන් නම් අපි කියනවා මේක platform independent කියලා. අපි ලියපු operating system එකේ කියන්නේ අපි compile කරපු operating system එකේම අපිට මේක execute කරන්න වෙනවා නම් අපි කියනවා ඒකට platform dependent කියලා. හරිද? There are features, simple programming languages, object oriented programming languages, ඊළඟට platform independent. ඒ වගේම architecture neutral. Platform independent සහ architecture neutral අතර වෙනස මොකක්ද ළමයි? මොකක්ද architecture neutral කියලා කියන්නේ? ටක් ගාලා දාන්න බලන්න වැඩි වෙලා ගන්න බෑ වල. ටක් ගාලා දාන්න architecture neutral කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? architecture neutral කියලා කියන්නේ architecture neutral කියලා කියන්නේ මොකක්ද? කොහොමද උත්තර දෙන්න? right දැන් මේ ළමයිගේ සහභාගීත්වය පේනවනේ ළමයිගේ සහභාගීත්වය අඩුයි. හරිද? මේකේ වටිනාකම සෑහෙන්න වැඩි. ඒ වගේ මම කිව්වා මම ඒකට දාන්න මේ විදිහට අපේ data science program එක පටන් ගන්නවා හෙට ඒ කියන්නේ ඒක හරියට පිළිවෙලට යන විදිහට ඒක දාන්න ඉතාලම ළමයිට සහභාගී වෙන්න ඉතාලම අපහසු කාල සීමාවක්. මොකද මගේ ප්‍රොජෙක්ට්ස් උත් තියෙනවනේ ගොඩක් කරන්න. ඒ නිසා මම ඒක දානවා උදෑසන 2 වගේ කාල සීමාවකදී. මොකද ඒකට කැමති අවශ්‍ය ළමයි ඒවට සහභාගී වෙයි. සයිබර් සිකියුරිටි වල මේ සයිබර් සිකියුරිටි ප්‍රෝග්‍රෑම් එකේ දවස් කිහිපයක් අපිට මිස් වුණා. සයිබර් සිකියුරිටි වල රිලේෂනල් මොඩලින් වල ඉතිරි එක ඩේටාබේස් හැකින් වල ඉතිරි එක අද 10ට 10 මාට වගේ පටන් ගන්නවා. ඒක YouTube live දෙනවා. data science YouTube live දෙන්නේ නැහැ. ඒක සහභාගී වෙන්න පුළුවන් කට්ටියට. ඒක Zoom එකෙන් ඒ වගේම physics chemistry mathematics එක මම හිතාගෙන ඉන්නේ ඒක ස්ටාර්ට්අප් එක දෙන්න physics හෝ mathematics වලින් ඒක කියන්නේ නැතුව එකපාරට දෙනවා YouTube live එක. ඒකට කැමති ළමයි සහභාගී වෙන්නේ රාත්‍රී 12. කොහොමද ඒවා තියෙන්නේ රාත්‍රී 12 වගේ කාල සීමාවක්. ඒතර ඒවට එන්න ඕනි ඒ දැඩි කැපවීමක් කරගෙන නින්ද අයින් කරගෙන මම මේක ඉගෙන ගන්නවාම කියන චේතනාව ඉන ළමයි ටිකක් ඉන්නවා. අන්න ඒ ළමයිව තමයි ගන්න ඕනේ. ඒතර ඒ ළමයිට මොකද මේ ස්කිල්ස් හදනවා කියන එක ලේසි පාස් එකක් නෙමෙයි. ස්කිල්ස් හදන්න ලේසියෙන් එහෙම දෙන්නත් හොඳ නැහැ. ඒකට ඒ ළමයි දැඩි කැපවීමක් කරගෙන එන්නට ඕන. right? ඒ විදිහට එන්න ඔයාලා ඒකට පිළිගන්න. මොකද ඔය physics chemistry mathematics කියන එක හැදුවේ ඒක ළමයි මොනවද ප්‍රධාන යුනිවර්සිටි ඩිග්‍රී දෙකක් ටාගට් කරගෙන ටූ කැම්පස් එකේ artificial intelligence එක සහ ඒ වගේම මොකද්ද මොරටු කැම්පස් එකේ biotechnology කියන එක ඒ ඩිග්‍රීස් දෙකෙන් කැමති එකට යන්න කැමති ළමයි මේ පාර එයාලා ඇප්ලිකේෂන්ස් දාන්න මොකද 30න් ඇප්ලිකේෂන්ස් අවසන් වෙන නිසා 30න් ඇප්ලිකේෂන්ස් අවසන් වෙන නිසා ඒකට දාන්න මම කියන්නේ ඒකට වක්කියුම් බාර ගන්නවා කියලා කරන ළමයි right ඒක ගැන අපි විස්තරයක් පස්සේ කියන්න හොඳයි ඊළඟ ආකිටෙක්චර් නියුට්‍රල් කියන එකට කොහොම ළමයි දමද උත්තර ආකිටෙක්චර් නියුට්‍රල් සර් ලින්ක් එකේ තියෙන්නේ 12:30 PM කියලා. මොකේද 12:30 PM? 12:30 PM. hardware requirement target කරලා නැහැ. Can run any hardware. ඕනෑම hardware independent. මොකද්ද hardwares කියලා කියන්නේ? hardware කියලා කියන්නේ මොකද්ද? memory ඒ වගේම processors. ඒ කියන්නේ ඕනෑම processor එක run කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම memory අවස්ථාවකදී ඒක run කරන්න පුළුවන් නම් කියන්නේ විශේෂයෙන්ම මේ
ආකිටෙක්චර් එක කියලා කියන්නේ processor එක. විවිධාකාර processors තියෙනවා. ඒ ඕනෑම processor එක run කිරීමේ හැකියාව තියෙනවා නම් අපි කියන එකට architecture neutral කියලා. අපි බලමු portable robust ඒවා අපි කතා කරමු ඉස්සරහට. ඒකට ඔක්කොම ගත්ත features වෙන්නේ මේවා ඔයාලා මතක තියාගන්න ඕනේ simple programming language එකක්. ඒ වගේම ඒක object oriented programming paradigm එකක් පවතිනවා. ඒ වගේම මේක platform independent, ඒ වගේම architecture neutral, portable, robust, ඒ වගේම secure programming language එකක්, dynamic programming language එකක්, distributed programming language එකක්, multi threaded, ඒ වගේම interpretive, ඒ වගේම high performance. මේ වචන ටිකත් එක පොඩ්ඩක් හුරු වෙන්න මේ කැලේ 12 ඉස්සෙල්ලාම ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද මේ අපි කතා කරන Java ඇතුළතේ අපි මේ සියල්ලම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් කරද්දිත් මේවා සම්බන්ධව අපි ප්‍රෝග්‍රෑම්ස් ඉගෙන ගන්නවා. ඒ නිසා මේවා ටික හුරු වෙලා තියෙනවා. මේ ෆීචර්ස් තුන තමයි අපි කතා කරන්න යන්නේ. right. එතකොට අපි පළවෙනියෙන් දැනගන්න ඕනේ මොකද්ද Java is simple. දැන් පළවෙනි ෆීචර් එක Java is simple. මොකද්ද මේ Java simple කියන එකෙන් අදහස් වෙන්නේ? less memory and less execution time. ඒ කාරණා තුනක් යටතේ මේ simple කියන එක අපි කතා කරනවා. හරිද? less memory and less execution time. memory එක අඩුවෙන් වැය වෙන්නේ, ඒ වගේම execute කරන්න program එක ටක් ගාලා ආයේ කිසිම හිරවීමක් නැහැ. ඉක්මනට execute කරන අඩු කාල සීමාවකින් මේක execute කරන්න පුළුවන්. අඩු memory එකක් තමයි ගන්නෙ. ඒ වගේම මේක ඉක්මනට execute කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ මම කිව්වා Java වල confusion oriented features නැහැ කියලා. උදාහරණයක් වශයෙන් අපි කිව්වා C වල භාවිතා කරනවා කියලා pointers. ඒ වගේම C++ වල භාවිතා කරනවා කිව්වා multiple inheritance. ළමයි මේ C වල භාවිතා කරනවාද inheritance? මගේ ප්‍රශ්නේ C වල භාවිතා කරනවාද inheritance කියන concept එක? C වල භාවිතා කරනවාද inheritance? ටක් ගාලා දාන්න බලන්න. chat එකේ දාන්න බලන්න. C වල භාවිතා කරනවාද inheritance? C++ වල inheritance භාවිතා කරනවා. C වල භාවිතා කරනවාද inheritance කියන concept එක? මොකක්ද inheritance කියලා කියන්නේ? ඔයාලා දෙන්න බලන්න. ඔයාලා ඉගෙන ගත්ත inheritance කියන concept එක සරලව. හරිද? කොහෙද inheritance කියන එක ඉගෙන ගත්තේ? අපි ඉගෙන ගත්තා C++ සහ C++ සහ Java අතර තියෙන වෙනස්කම් සම්බන්ධයෙන් කතා කරද්දී inheritance කියන concept එක අපි ඉගෙන ගත්තා. දැන් කියන්න බලන්න මම ඔන්න ප්‍රශ්න දෙකක් අහනවා ඔයාලගෙන්. පළවෙනි ප්‍රශ්නෙට ඉස්සෙල්ලා උත්තර දෙන්න. C වල භාවිතා කරනවාද inheritance කියන concept එක? right. අඩු ගානේ පොතක් හරි ලියාගෙන පොතත් එක්ක හරි ඉන්න ඕනේ ආ. එහෙම තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. කොහොම chat එකේ දාන්න උත්තර. මම කියනවා C වල භාවිතා කරනවා කියලා inheritance. මොකද අනිත් අය මේ කට්ටිය නිකන් මේ බොරුවට නේද? මම YouTube live වලින් අයින් කරනවා. මේ YouTube වලින් අයින් කරනවා ඔය වීඩියෝස් ටික ඔයාලා ඒවා රිෆර් කරන්න නැතුව නිකන්ම හිතියා ඉන්නවා. උත්තර දෙක එනවා. වැඩිපුර කියන්නේ yes C වල භාවිතා වෙන්නේ නැහැ ළමයි inheritance කියන concept එක. මොකද මම කිව්වා inheritance කියන concept එක අපි භාවිතා වෙන්නේ object oriented කියන programming paradigm එකේ විතරයි. object oriented කියන programming paradigm එකේ යටතේ මම අහන දේවල් ටක් ගාලා උත්තර දෙන්න. object oriented කියන programming paradigm එකේ යටතේ ප්‍රධාන object oriented concepts කීයක් අපි කතා කරනවා කියලා මම කිව්වද? ප්‍රධාන මම කිව්වා අංකෙන් කිව්වා. හොඳයි 7ක් කිව්වා. 7ක් අපි කතා කරනවා කියලා කිව්වා. ඒ 7 ඇතුළේ තියෙන එකක් තමයි inheritance කියලා කියන්නේ. ටක් ගාලා කාට හරි දාන්න පුළුවන්ද මේ 7 ටක් ගාලා? ඒ 7 මොනවද කියන එක දාන්න පුළුවන්. ඉක්මනට ටක් ගාලා. දාගෙන යන්න කට්ටිය. ඉක්මනට මේමයි තමයි ඔයාලට මේ වගේ වැඩක් වෙන්න ඕන නම් රිෆර් කරන්න. පොඩි කාලයනේ වැය කරන්න වෙන්නේ. චූටි කාලයයි. හරිද? මේ ඔයාලා මේ ඉන්වෙස්ට් කරන කාලය ඔයාලගේ මුළු ජීවිතේටම වැදගත්කමක් වෙනවා. මං කියන්නේ මේ එක දාගෙන යන්න එපා. කමා දදා ඔක්කොම ටික දාන්න කියලා කිව්වේ 7ම දාන්න.
මොනවද ඒ concepts ටික? මොනවද? object, class, ඊට පස්සේ මොනවද? inheritance, ඊට පස්සේ polymorphism, ඊට පස්සේ abstraction, ඊට පස්සේ encapsulation, ඊට පස්සේ message passing, class, object, inheritance, polymorphism, encapsulation, abstraction, message passing. හොඳයි. ඒ විදිහට ටැග් ගන්නකට එන්න ඕනේ. right? එතකොට ඔයාලට තියෙනවා inheritance කියන concept එක. මොකක්ද ළමයි inheritance කියලා කියන්නේ? ඔයාලා ඉගෙන ගත්ත විදිහට මට සරලව කියන්න මොකක්ද inheritance කියලා කියන්නේ? inheritance කියලා කියන්නේ මොකක්ද? ඒ ඔයාලගේ ඒ ගත්ත එක දැන් ඔයාගෙන් අහනවා ඉන්ටර්විව් එකේදී මොකක්ද inheritance කියන එක සරලව. inheritance කියන එක දෙන්න බලන්න ළමයි. inheritance කියන එක. හැමෝම ඇක්ටිව් වෙන්න කට්ටිය ඇක්ටිව් වෙන්න. ඇක්ටිව් වෙන්නේ මෙහෙමයි. ක්ලාස් එකට ඇවිල්ලා අහගෙන මේ රෙකෝඩින් එක බලනවා. ඒක YouTube එකේ තියෙන මට ඕන වෙලාවක බලන්න පුළුවන් කියන ළමයි මම දැකලා තියෙනවා. right? ඒ කට්ටියට බෑ මේ වැඩේ කරගන්න. හොඳයි. ළමයි කියන parent child relationship එක තමයි අපි කියන්නේ inheritance කියලා. Getting the properties of superclass to the subclass. Very good. හොඳයි. right? Relation between classes. ඒක විස්තර වෙනවා. Parent child relationship between classes. ඒක හොඳයි. Getting the properties of superclass to subclass. ඒක තමයි හොඳම උත්තරය. මොකද අපි parent child කියන වචන අපි භාවිතා කරන්නේ පොදුවේ අපි inheritance එකේදී භාවිතා කරන්නේ. නමුත් Java සඳහා සුවිශේෂී වදන් තමයි superclass සහ subclass කියන concept එක. ඒකට Java සඳහා සුවිශේෂී වෙන විදිහට ඔයාලා කිව්වොත් තමයි උත්තරේ වඩාත් නිවැරදි වෙන්නේ. Getting the properties of superclasses to subclasses. ඒ කියන්නේ superclass එකේ තියෙන ගතිගුණ subclass එකට අරගෙන එන එකට තමයි අපි කියන්නේ inheritance කියලා. හරියට ඔයාලගේ parents ලගේ ගතිගුණ ඔයාලට අරන් එනවා කියන එකට අපි කියනවා ඔයාලගේ අම්මා තාත්තගේ ගතිගුණ ඔයාලා inherit කරලා කියලා. right, inheritance. එතකොට මම කිව්වා කාරණා කීපයක් C වලදී අපි inheritance use කරන්නේ නැහැ. හේතුව C කියන්නේ object oriented concept එක භාවිතා කරන language එකක් නෙවෙයි. නමුත් C++ කියන්නේ object oriented language එකක්. ඒකේ inheritance පාවිච්චි කරනවා. right? නමුත් මේ C++ වල තියෙන එක confusion oriented feature එකක්. අපි කියුවා ඒක multiple inheritance කියලා. multiple inheritance කියලා කියන්නේ එක super class එක ඉඳලා අනිත් එකට යනවා කියන එක නෙවෙයි, classes දෙකක ඉඳලා inherit වෙනවා කියන එක. හරිද? multiple බහු inheritance. එතකොට මේ බහු inheritance කියන concept එක ගොඩක් පැටලිලි සහගත concept එකක්. ඒ වගේම pointers කියන concept එක C වල භාවිතා වෙනවා. C++ වල තියෙන pointers. එතකොට මේ pointers කියන concept එකත් confusion. ඒ කියන්නේ පැටලිලි සහගත. multiple inheritance කියන එකත් පැටලිලි සහගත. ඔය මේ pointers කියන concept එක පැටලිලි සහගත හින්දා තමයි සමහර campus වල C ගන්නද්දි මේ pointers කියන concept එක පොඩ්ඩක් අයින් කරලා file handling වලට විතරක් පොඩ්ඩක් pointers කියන එක චුට්ටක් use කරනවා. හරිද? ඉතින් pointers කියන එකෙන් තමයි කට්ටියට ඔය C කියන එකත් අමාරුයි කියලා කට්ටියට දැනෙනවා. මොකද campus එකේ first year තමයි ළමයි ඉගෙන ගන්න C. C ඉගෙන ගන්නදී programming වලට අලුත් ළමයි. ඒතර මේ අලුත් ළමයිට මේ pointers කියන එක ආවම ළමයිට නිකන් මේ programming පැත්ත ගැන ටිකක් පැටලිලි වෙනවා. හරිද? ඒකයි මම කියන්නේ basics ඉගෙන ගන්නෙත් එක හරියට තිතට ඉගෙන ගන්න ඕනේ. පොඩ්ඩක් එහා මෙහා ගියොත් ඔයා ඉගෙන ගන්නේ නිකන් program එකක් ගහන්න විතරයි. ඔයා subject එක ඉගෙන ගන්න නැහැ. ඒකයි කියන්නේ මුල ඉගෙන ගන්න එක තිතට ගැඹුරට ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි expert කෙනෙක් වෙන්න පුළුවන්. right. ඒ වගේම තව concept එකක් තමයි multiple inheritance කියන එක. මෙන්න මේ features Java වලින් අයින් කරලා තියෙනවා. මේ Java වලින් අයින් කරලා තියෙනවා. හරිද? ඒතකොට ඒක හින්දා මොකක්ද වෙන්නේ? Java simple language එකක් වෙලා තියෙනවා. ඒ වගේම දැන් Java language එක හැදිලා තියෙන්නේ අපි ගත්තොත් එහෙම C සහ C++ වල තියෙන structure එක මේ syntax ඒ කියන්නේ ඒ භාවිතා කරන භාෂා ක්‍රමවේදය. හරිද? syntax කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම භාෂාවක තියෙන grammar වගේ තමයි syntax කියන එක සරලව කිව්වොත් අපි ගත්තොත් එහෙම
අපි හිතමු දැන් හින්දි ලැන්ග්වේජ් එකකින් ගන්නත් ඒකේ ග්‍රැමර් පාවිච්චි කරනවා. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ භාවිත කරද්දී ඒකේ ග්‍රැමර්ස් අපි පාවිච්චි කරන ඒ වගේම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල ඒ ග්‍රැමර් විදිහට තියෙනවට තමයි අපි කියන්නේ සින්ටැක්ස් කියලා. එතකොට ඔය බේසික් දේවල් ටික C, C++ සහ Java වල ඔක්කොගෙම තියෙන එකම විදිහට. එතකොට C++ කියන එක දන්න කෙනෙක්ට Java වලට ලේසියෙන්ම හුරු වෙන්නට පුළුවන්. එතකොට ඒ විදිහට තමයි Java language එක හදලා තියෙන්නේ. ඒ නිසා Java ගොඩක් simple language එකක් වෙනවා. ඒක ඔය කියන ගතිගුණාංග තියෙන නිසා අපි කියනවා Java කියන්නේ simple language එකක් කියලා. ඊට පස්සේ Java කියන එක object oriented කියන එක අපි දැන් ටිකකට කලින් කිව්වා object oriented කියන්නේ මොකක්ද කියන එක. ඒ යටතේ අපි කතා කරා object oriented features 7. මොකද්ද මේ object oriented එකේ වෙන්නේ කියන එක අපි ගත්තොත් මොකද කවුරු හරි අහනවා දැන් මොකද්ද object oriented කියලා කියන්නේ? object oriented කියන එකෙන් අදහස් කරන්නේ දැන් ඕනම language එකක data store කරන්න පුළුවන්, data ගබඩා කරන්න පුළුවන්, දත්ත ගබඩා කරන්න පුළුවන්. මේ දත්ත ගබඩා කරන්නේ object විදිහට නා. හරිද? it able to store data in the form of objects. able to store data in the form of objects. Objects විදිහට තමයි data store කරන්නේ. හරිද? මේ object oriented programming language එකක තියෙන විශේෂත්වය තමයි සියලුම data store කරන්නේ objects විදිහට. හරිද? ඒ object එකක් විදිහට තමයි store කරන්නේ. ද්‍රව්‍යයක් විදිහට තමයි store කරන්නේ. හරිද? මේක මොකද්ද මේ objects කියන දේවල් මේ Java වල අපි ඉස්සරහට යද්දී අපි කතා කරනවා object orientation කියන එක. එතකොට ඔයාලට මේක තවත් ගැඹුරින් වැටහෙනවා. දැන්ට මතක තියෙන object oriented කියලා කියන්නේ data store කරන්නේ objects විදිහට. යම් කිසි real world entity එකක් විදිහට තමයි අපි data store කරන්නේ. මොකක් හරි real world example එකක් විදිහට. real world entity එකක් විදිහට. ඒ කියන්නේ මම කිව්වා classes සහ objects අතර වෙනස. දැන් ගස කියන්නේ ඒක අපි ගන්න පුළුවන් blueprint එකක් විදිහට. ගස කියලා ඇත්තටම real world entity එකක් නැහැ. පවතින real world entity ඒ ගසට අදාළ අඹ ගස නැත්නම් අන්නාසි ගස, අඹ ගස මොනවා හරි ගස ඒ අදාළ ගස් වර්ගයක් තියෙනවනේ අපි දන්නේ. ඒක මොකක්ද වෙන්නේ? object එකක්. පවතින real world entity. animal කියන්නේ real world entity එකක් නෙවෙයි. animal කියන්නේ class එකක්. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම බල්ලා කියන එක අපි කියන එක අපි ගන්න real world entity එකක්. ඒක මොකද්ද? object එකක් විදිහට යනවා. right? අන්න ඒ තමයි object. ඒකට data store කරන්නේ real world entity එකක් විදිහට තමයි මේ object orientation එකේදී. right. ඊළඟ platform independent කියන කතාව අපි කතා කරා. මේ Java platform independent වෙන්නේ මොකද්ද? It allows to compilation in one operating system and execution in another operating system. ඒ කියන්නේ මේක අපිට allow කරනවා. මොකද allow කරන්නේ? අපිට data store මේ data store කරන්නේ මොකද compile කරන්න එක operating system එක compile කරන්න දෙනවා. ඒ වගේම තව operating system එක අපිට ඒක execute කරන්නට ඉඩ දෙනවා. මේ හේතුව නිසා අපි කියනවා Java platform independent කියලා. ඒ වගේම මම කිව්වා Java ඇයි platform independent වෙන්නේ? මේකට හේතුව දැන් ඕනෑම operating system එක මේ ඕනෑම language එකක තියෙනවා execution engine එකක්. ඒ කියන්නේ අදාළ program එක run කරන්න engine එකක් තියෙනවා. C සඳහා අපි ඒකට කියනවා C engine එක කියලා. C++ වලට අපි කියනවා C++ engine එක කියලා. Java වලට අපි කියනවා Java engine එක කියලා. Python වලට අපි කියනවා Python engine එක කියලා. ඔය Java engine එකට කියන තව නමක් තමයි Java virtual machine එක කියලා කියන්නේ. Python engine එකට අපි කියනවා Python virtual machine කියලා. හරිද? PVM කියලා කියනවා. Java වලට අපි JVM කියලා කියනවා. ඕක තමයි execution එක සිද්ධ කරන්නේ. ඔය එතකොට මේ Java virtual machine කියන එකේනා එයා එක operating system එකකින් operating system එකට ඒක වෙනස් වෙනවා. මෙන්න මෙයා ඒ කියන්නේ platform dependent. මෙයා platform dependent වෙන නිසා තමයි Java platform independent වෙන්නේ. හරිද? දැන් ඒ කියන්නේ දැන් අපිට අපි run කරන program එක අපි Windows වල නම් run කරන්නට අවශ්‍ය වෙන්නේ මේක Windows වලට ගැලපෙන විදියට තියෙන මේ
මොකද්ද වෙන්නේ JVM එකක් තියෙනවා. Linux වල නම් execute කරන්නේ Linux වලට ගැලපෙන විදිහට JVM එකක් තියෙනවා. ඒතර ඒක operating system එකට independent වෙන්නේ නැහැ. ඒක operating system එක මත රඳාපවතින. ඒක platform dependent වෙන නිසා මොකද වෙන්නේ JVM platform dependent වෙනවා. JVM platform dependent වෙන නිසා මොකද වෙන්නේ Java platform independent වෙනවා. මේ කියන කතාව හොඳට අවබෝධ කරගන්න ඕනේ ඔයාලා. ඒකට මම platform dependent කියන feature එක platform independency කියන feature එක කතා කරපු වීඩියෝ එක ආයෙ බලන්න. මොකද ඒවා හරියට ඇඟේ තියෙන්නට ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් architecture neutral කියන එක ගත්තොත් එහෙම architecture neutral කියලා කියන්නේ මොකක්ද? It allows to compilation in one hardware. compile වෙන්න ඉඩ දෙනවා එක hardware එක execute කරන්න ඉඩ දෙනවා තවත් වෙනත් ඕනෑම hardware එකක hardware කියලා කියන්නේ processor එක. compilation in one processor and execution in another processor. එක processor එක compilation එක තවත් processor එක execute වෙන්න ඉඩ දෙනවා. අපි කියන එක මොකද්ද architecture neutral කියලා. ඒක මොකද්ද වෙන්නේ architecture neutral වෙනවා. right හොඳයි. ඒතර ඒ architecture neutral එක. ඊට පස්සේ portable කතාව. නෑ මේක වැදගත් කතාව. දැන් මේක අපි අර C++ සහ Java අතර වෙනස්කම් සම්බන්ධයෙන් අපි මේක කතා කරපු නැති දෙයක් portable. ඔන්න අලුතෙන් එකතු වෙන දෙයක් තමයි portable. right මොකද්ද portable කියලා කියන්නේ? right බලන්න මේ මම දීලා තියෙනවා Java is able to execute its application under all the operating system and all the hardware systems. දැන් අපි දන්නවා platform independency නිසා ඕනෑම operating system එකක මොකක්ද වෙන්නේ Java applications run වෙන්න ඉඩ දෙනවා. ඒ වගේම මොකක්ින්දද ඕනෑම hardware system එකක run වෙන්න ඉඩ දෙන්නේ Java මොන feature එක නිසාද? මොන feature එක නිසාද තමයි ඕනෑම hardware system එක run වෙන්න ඉඩ දෙන්නේ? architecture neutral නිසා. දැන් මොනවද කරේ? පළවෙනි එක simple කියන එක තමයි පළවෙනි එක. එතන අපි features එක දෙක කතා කරේ මෙන්න features ටික. features 12ක් තියෙනවා. simple programming languages, object oriented programming paradigm, platform independent, architecture neutral, portable, robust, secure, dynamic, distributed, multi-threaded, and interpretive and high performance. right මේවා අපි සමහර ඒවා අපි කතා කරා C++ සහ Java අතර වෙනස්කම් සම්බන්ධයෙන් කතා කරද්දී ඊට අමතරව අපි Java වල features යටතේ මේ ප්‍රධාන 12ක් තියෙනවා අපිට කතා කරන්න. right එතකොට ඔන්න මේ portable කියන එක මම ඔන්න විස්තර කරන්න අපේ ජනප්‍රිය මේ දවස්වල යන ක්‍රිකට් මැචස් සම්බන්ධයෙන් උදාහරණයකින් විස්තර කරන්න. තමයි මේ දැන් අපි දන්නවානේ ක්‍රිකට් ටීම් ගත්තොත් මේ T20 මේ T20 ක්‍රිකට් ගත්තොත් එහෙම ඕනම අවස්ථාවකදී ඕනම ග්‍රවුන්ඩ් එකක ප්ලේ කරලා ඕනම විදිහකට ජයග්‍රහණය කරන්න පුළුවන් ෂුවර් මේ ටීම් එක නම් ෂුවර් එකට ජයග්‍රහණය වැඩි percentage එකක් තියෙනවා ජයග්‍රහණය කරන්න. එහෙම තියෙන රටක් කියන්න බලන්න එහෙම ෂුවර් රටක් අනිවාර්යයෙන්ම මෙයාලා ෂුවර් එකට වින් කරනවා. බොරුවට ලංකාව කියන්නේ වලා. අපි අවංකව කියන්නේ රයිට් ඒක දහන්නේ වයි. ලංකාවේ ෂුවර් නෑනේ. ඒක ඔයාලා දන්නවනේ. එදා ඉඳලා ලංකාව ෂුවර් නෑ. ලංකාව එදා සිට අද දක්වා ලංකාව අවංක වෙන්න ඕන. මම දේශමාමකත්වය කියන එක බොරුවට ඔළුව තියා ගන්න එපා. සත්‍යවාදී වෙන්න. 1996 වර්ල්ඩ් කප් එක ගත්තත් ලංකාව ෂුවර් නෑ. ලංකාව ෂුවර් නෑ එදා සිට ඒ කාලේ අපි හිටියෙත් නෑ. ඓතිහාසික ඉතිහාසය අරගත්තම ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන ශෛලිය ඒ ඔක්කොමත් එක්ක ගත්තම ලංකාව කියන්නේ ෂුවර් නෑ. එහෙම රටක් තියනවා අපේ අසල්වැසියා.
එයා ෂුවර්. හරිද? දැන් ඉන්දියාව ඒක ඉන්දියාවේ මිනිස්සුන්ගේ ඒවා තියනවා ළමයි. ඔයාලා ඉන්දියාවේ මිනිස්සුත් එක්ක වරන්න ඕන නිකන්. ඉන්දියාවේ මිනිස්සුන්ගේ ඉන්දියාවේ කුජීත ගතිගුණ සමහර කට්ටියක තියෙනවා තමයි ඒ රටේ මිනිස්සුන්ගේ ජනගණත්වය වැඩි නිසා. ඉන්දියාවේ ඕන එකක් ෂුවර්. ඉන්දියාවට ඕන නම් මේ මුළු ඇමරිකාව එක්ක උනත් යුද්ධ කරලා මේ ජයග්‍රහණය කිරීම පවා කළ හැකියි. හරිද? ඒ වගේම ඉන්දියාව අනාගත ලෝකේ තව අවුරුදු ඒ කාලේදී අපි ජීවිතුන් අතර නෑ. තව අවුරුදු 300කින් ඒ කියන්නේ 100කින් පසුව අනාගතයේදී ඉන්දියාව තමයි ලෝකේ අංක 1. චීනය අභිභවා යනවා ඉන්දියාව. ඒක තමයි ඒක කියන්නේ ඒක ෂුවර් ගතිය ඒ කියන්නේ. ඒ ෂුවර් ප්‍රොපර්ටි එක. ඒකට ඔය ක්‍රිකට් මැචස් වල ඉන්දියාව ෂුවර් IPL වලින් එන ඒකත් එක්ක ඉන්දියාව ෂුවර්. ඒතර ඕනම ග්‍රවුන්ඩ් එක එයාලා ෂුවර් මැච් එකක් වින් කිරීමේ හැකියාව තියෙනවා. ඔය පෝර්ටබල් කියන්නේ අන්න ඒ වගේ එකක්. පෝර්ටබල් කියන්නේ ඕනම හાર્ඩ්වෙයාර් එකක් ගත්තොත්. හරිද? අපි ගත්තොත් අපේ ප්‍රෝග්‍රෑමින් ඇප්ලිකේෂන් ගත්තොත් ඕනම හાર્ඩ්වෙයාර් එක ඒක වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඕනම ඔපරේටින් සිස්ටම් එකේ ඒක වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් එකක්. හරිද? මේ Java වලට තියෙනවානේ මම කිව්වා Java වල fixed memory allocation එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක Java වලට memory එක fixed. දැන් C++ වල ඒකේ memory allocation එක fixed නැහැ නේ. ඒක variable කියලා කිව්වනේ. නමුත් මේ Java වලට තියෙන්නේ fixed memory allocation. ඒක fixed කියලා කියන්නේ අනේ ඒක නිශ්චිතයි. මොන ඔය ගතිගුණ තියෙනවා නම් අපි ඒකට කියනවා portable කියලා. portable. එතකොට මේ portable applications කියලා කියන්නේ ඒක අර ඕනම වාතාවරණයකට ගැළපෙන applications සැකසීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ high security applications හදන්නත් පුළුවන්, high performance applications හදන්නත් පුළුවන්. එන ඕනෑම වාතාවරණයකට ගැළපෙන විදිහට අපිට applications හැදීමේ හැකියාව තියෙනවා Java වලින්. ඒ නිසා අපි කියනවා Java portable කියලා. හරිද? ඔය portable එක අමතක වුණොත් මතක් කරන්න Indian cricket team. ඕනම අවස්ථාවකදී ඒක sure. ඕනම වාතාවරණයකට ගැළපෙන පරිදි වැඩ කරන්නට පුළුවන්. right? හරිද? ලංකාවේ cricket team එක දැන් අපි ඉන්නේ කොහොමද? අපි ඉන්නේ දැන් පළවෙනි T20 එක පෙරදුනා. දෙවෙනි එක දිනන්න පුළුවන් සමහර විට අපි ඒකෙත් හිතාගෙන ඉන්නේ කොහොමද අපි දන්නවා ඉන්දියාව ගහනවා කවුරු හරි එකේ කයින් වුණොත් නැත්නම් මේ මොකක් හරි කේස් එකක් වුණොත් හරිද අන්නේ ඒ කියන්නේ කවුද දක්ෂයා කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවනේ කවුද දක්ෂයා කියලා ඒ ඉන්දියාව දක්ෂයා ඒක තමයි අපි පිළිගන්නට ඕනේ ඉන්දියාව අපිට වඩා දක්ෂයි කියන එක අපි පිළිගන්නට ඕනේ අපි පිළිගන්නට ඕනේ ඒ වගේම අපි හැදෙන්නට ඕනේ ඊට වඩා එහා යන්නට අපි හැදෙන්නට ඕනේ right right එදා පොත් right ඊළඟ robustness කියන එක නම් ඒකේ වැදගත්ම concept එක ඔය ඉන්ටර්වියු වලදී අහන්නේ ඉන්ටර්වියු වලදී Java feature සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔය අහන්නේ ඔය robustness කියන එක හරිද අනිත් ඒවා පිළිබඳව ඔයාලා දැනගන්නට ඕනේ හරිද ඒ ඉන්ටර්වියුස් කියලා කිව්වම ඒ ඉන්ටර්වියුස් ගැනත් ඔයාලට කියනවා ඔයාලා අනාගතයේදී යනවනේ ඉන්ටර්වියුස් වලට ඒ ඉන්ටර්වියුස් වලට යද්දී IT field එකේ ඉන්ටර්වියුස් වලට යද්දී ඉන්ටර්වියුස් ආකාර කීපයක් තියෙනවා එක ආකාරයක් තමයි කෙලින්ම එක්ස්පර්ට්ස්ලා වලව ඉන්ටර්වියු කරනවා. ඒ කියන්නේ ඒ ඉන්ටර්වියු එකට එන්නේ සීනියර් software engineer ට වඩා ඉහළ කෙනෙක්. ඒ කියන්නේ software architect කෙනෙක්. software architect කියලා කියන්නේ ඒ software field එකේ හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඒතකොට එයා ගැඹුරු concepts අහනවා. ඒ වගේ සමහර අවස්ථාවලදී ඒ වගේ එන්න දැන් මේ බොහෝ වෙලාවට මේ ඔන්ලයින් ඉන්ටර්වියුස් වලට එන්නේ ෆීල්ඩ් එකේ අවුරුදු 4ක 3ක 4ක එක්ස්පීරියන්ස් එකක් තියෙන software developer ඉඳලා senior software engineer වගේ තත්යකටපත් වෙච්ච කෙනෙක්. සාමාන්‍ය අවුරුදු 4කට වඩා එහා ගියාම ඒ කම්පැනි එක අනුව senior software engineer කෙනෙක් වීමේ හැකියාව තියෙනවා. software associate software developer කෙනෙක් කෙනාගෙන් පටන් ගන්න ඊට පස්සේ associate software developer ඊට පස්සේ software developer ඊට පස්සේ senior software engineer කියන තත්ත්වය associate software engineer සහ senior software engineer ආදී වශයෙන් තමයි යන්නේ ඊට පස්සේ
experience සහ skill set එක අනුව ඒවා වර්ගීකරණය වෙනවා. ඒකට අර සාමාන්‍ය senior software engineer හෝ ඊට පහළ කෙනෙක් සාමාන්‍ය software engineer කෙනෙක් වගේ කෙනෙක් interview කරොත් එයාලා ගැඹුරින් ප්‍රශ්න අහන්නේ එයාලා ඔය සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් ප්‍රශ්න තියෙන දේවල් බලලා ඒවත් එක්ක උත්තර දීගෙන යන්නේ. ඒකට ෆෝරම් බලලා ඒ වගේ අහලා තියෙන ප්‍රශ්න අනුකූලව තමයි ප්‍රශ්න කරන්නේ. right? එතකොට senior software engineer ට වඩා ඉහළ කෙනෙක් આવත් අනිවාර්යයෙන්ම යාළුවා ප්‍රශ්න කරන එක තමයි මේ robustness කියන්නේ. robustness. Why Java is robust? හරිද? ඒකට ඔයාලට දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම robustness කියන්න කලින් මොකද්ද මේ robust කියන එකේ තේරුම? හරිද? robust කියන එකෙන් අදහස් කරන්නේ වැරදි දෝෂ සහගතභාවය අඩුයි කියන. දෝෂ සහගතභාවය අඩුයි. හරිද? ඒ දෝෂ සහගතභාවයන් ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එකේ consistency වැඩි. consistency. හරිද? කියන්නේ අපි කිව්වොත් මේ විදිහට දැන් ඕනෑම ඇප්ලිකේෂන් එකක දෝෂ එන්නට පුළුවන්. දෝෂ එන්නට පුළුවන්. නමුත් ඒකට විසඳුම් තියෙන්නට පුළුවන්. දැන් මේකට මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. ඔයාලා යනවා ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් හෝල් එකට යනවා ෆිල්ම් එකක් බලන්න. ඒ ෆිල්ම් එකේ ෆිල්ම් හෝල් එකේ දැන් ෆිල්ම් එකක් තියෙනවා. හරි. හොඳ ෆිල්ම් එකක්. දැන් ඒ යන නළුව නෙලිය ආදර කතාව පටන් අරගන්නවා දුෂ්ටයා එනවා. ඒකට ඔන්න දුෂ්ටයා ඇවිල්ලා දුෂ්ටයා ඔන්න නෙලිය දිහා බලාගෙන ඉන්න වෙලාවෙම තියටර් එකේ ලයිට් යනවා. තියටර් එකේ ලයිට් යනවා. දැන් ඊට පස්සේ දැන් ඔයාලා බලන් ඉන්නවා දැන් විනාඩි 5ක් 10ක් බලන් ඉන්නවා මූවි එක වැඩ කරන්නේ නැහැ. ඔන්න ෆෑන් උත් ඕෆ් වෙලා තියෙනවා. දැන් එහෙනම් අවුලක්. දැන් විනාඩි 15ක විතර බලලා ඔයාලා මල පැනලා එළියට එනවා. එළියට ඇවිල්ලා දැන් තියටර් එකේ මැනේජර් එකෙන් අහනවා දැන් මේ මොකද මූවි එක වැඩ කරන්නේ නැහැ. මට සල්ලිත් ගෙවලා තියෙන්නේ. මොකද කරන්නේ මේ කියලා. ඊට පස්සේ එයා කියන හරි වැඩේ නෙමෙයි පවර් කට් එකක් දැන් ඒකට මේ කරන්න දෙයක් නැහැ මේ කොයිද මේ නැද්ද ජෙනරේටරයක් මේ මෙහෙම දාලා වැඩ කරන්න කියලා දැන් ඔයාලා ප්‍රශ්න කරනවා. ජෙනරේටරයක් තිබ්බා ඒ වුණාට දැන් ඒකත් මේ කරප්ට් වෙලා තියෙන්නේ මේ වෙලාවේදී බලන්නකො වෙච්ච දේ එහෙමයි කියලා කියන. දැන් මොකද ඒක කරන්නේ? දැන් සල්ලි ගෙවලා තියෙන දැන් සල්ලි ගෙවුවට සල්ලි ගෙවන එක සල්ලි රිකවර් කරන එක නෙමෙයි ඔයාලට තියෙන ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ ඔයාලා මූවි සීනරි එකට ඇට්‍රැක්ට් වෙලා තියෙන්නේ දැන් ඒක බලන්න ඕන. ඊට පස්සේ මෙයාලා කියන දැන් ඔයාලා හෙට මේ වෙලාවට එන්න. ඒ වෙලාවේදී අපි ඔයාලට මේ ඒක මේ වෙලාවට සකස් කරලා දෙන්න. දැන් ඔය සිටුේෂන් එක වෙද්දී උනේ මොකක්ද ඇත්තටම ඔයාලා මූවි එක බලවලා හිටියා. මැදදී මොකද්ද වුනේ ප්‍රෝග්‍රෑම් එක ටර්මිනේට් වුණා. මැදදී වැඩසටහන නතර වුණා. ඔන්න ඔය කිසිය ඕවගේ දේවල් සිද්ධ වෙනවනේ දැන් ඔයාලා වැඩ කරගෙන ඉන්නවා. මොකක් හරි ඇප්ලිකේෂන් එකක් වැඩ කරගෙන ඉන්නවා. මැදදී not responding කියලා වැටිලා මොකක්ද වෙන්නේ? එක පාටම vanish. ප්‍රෝග්‍රෑම් එක නෑ. දැන් ඔයාලා කර කර හිටිය එකත් ඉවරයි. හොයාගන්න දෙයක්වත් නෑ. ඔය සමහර ළමයි ඔය දැකලා ඇති සමහර ඇප්ලිකේෂන්ස් එක වැඩ කරගෙන ඉතින් වර්ඩ් වල හෝ සමහර වෙලාවට ඔන්ලයින් ටයිපින් එහෙම කර කර ඉඳිද්දි ඔය අවස්ථාවට මුහුණ දීලා ඇති. මොකද එන්නේ එකපාරට මැදදී ප්‍රෝග්‍රෑම් එක මැදදී මේ ළමයි මම කියනවා ඇහෙනව නේද ඔයාලා? පොඩ්ඩක් දාන්න පොඩ්ඩක් රෙස්පොන්ඩ් එකක් දාන්න බලන්න මට මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක් එනවා ඒකයි. එහෙනවද? alright okay right එතකොට මේ ඒ විදිහට මැදදී ටර්මිනේට් වෙනවා කියන එක. මැදදී ටර්මිනේට් වෙනවා. ප්‍රෝග්‍රෑම් එක මැදදී ටර්මිනේට් වෙනවා කියන එකට අපි ඒකට කියනවා abnormal termination කියලා. abnormal termination කියලා. ඒ කියන්නේ මැදදී ප්‍රෝග්‍රෑම් එක ටර්මිනේට් වෙනවා. නතර වුණා. මැදදී ටර්මිනේට් වුණා. abnormal termination. හොඳ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක එහෙම abnormal terminations එන්න බෑ. abnormal termination එන්න බෑ. හොඳ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් හදපු ඇප්ලිකේෂන් එක තියෙනවනේ smooth termination. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දී තමයි ඒක අවසන් වෙන්නේ. ඇප්ලිකේෂන් එක අවසන් වෙන්න ඕනේ. හරිද? මේ බලන්න. If a programming language is very good in memory management system and very good in exception handling mechanism can be called as robust programming language. කිසියම් programming language එක ඒකේ memory management system එක ඊටාම හොඳයි නා. ඒ programming language එකේ memory management system එක ඊටාම හොඳයි නා. හරිද? ඒ වගේම exception handling
එක ඉතාම හොඳයි. ඔන්න exception handling කියන්නේ Java වල තියෙන විශේෂ පරිච්ඡේදයක්. exception handling කියන එක කිව්වොත් exception කියන එක ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් වටහා ගමු. exception එකක් කියලා කියන්නේ run time error එකක්. දැන් ඔයාලා අපි දැන් කතා කරද්දී අපි ඉගෙන ගන්නවා errors වර්ග දෙකක් තියෙනවා. errors වර්ග දෙකක් තියෙනවා. right? errors වර්ග දෙකක් තියෙනවා. මේ errors වර්ග දෙක අපි හඳුන්වනවා compilation error සහ runtime error කියලා. ඔය runtime error කියන එක තමයි අපි හඳුන්වන්නේ exceptions කියලා. runtime errors ඒ කියන්නේ program එක execute කරද්දී එන errors. ඔය program execute කරද්දී සමහර අවස්ථාවලදී එනවා abnormal termination. program එක ඔන්න run වෙගෙන යනවා. run වෙගෙන යද්දී මැදදී මොකද වෙන්නේ? abnormal termination. එකපාරට program එක නතර වෙනවා. program එක execute කරගෙන යද්දී මොකද වෙන්නේ? එකපාරට program එක terminate වෙනවා. program එක අවසන් වෙන්නේ නැහැ. program එක terminate වෙනවා. අන්න ඒ වගේ දේවල් වළක්වා ගන්නට ඒ වගේ අවස්ථාවක් නැති වුණොත් මොකද වෙන්නේ? ඒක සම්පූර්ණ program එකේ අපිට ඒ program එක සම්පූර්ණයෙන් execute වෙන්නේ නැහැ. ඒ කියන්නේ smooth termination එකක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක වළක්වා ගන්නට තියෙනවා ටෙක්නික් එකක් අපි කියනවා ඒකට exception handling කියලා. ඔය exception handling සඳහා Java වල තියෙනවා predefined කරපු libraries. Java language එක ඇවිල්ලා තියෙනවා exception handling සඳහා. ඒ කියන්නේ මොකද runtime error වළක්වා ගැනීම සඳහා runtime errors වළක්වා ගැනීම සඳහා predefined මුලින් සකස් කරපු programs තියෙනවා. සකස් කරන ලද programs තියෙන libraries තියෙනවා Java වල. අපි ඒකට කියනවා exception handling mechanism කියලා. හරිද? එතකොට Java වල මේ exception handling mechanisms තියෙනවා. ඒ වගේම Java වල memory management එක ගැන කතා කරද්දී Java වල අපි ඔය memory ගැන කතා කරද්දී Java වල තියෙනවා විශේෂිත memory එකක් අපි කිව්වා ඒකට මතක දන්න කට්ටියට. Java වල තියෙනවා මොන memory management system එකක්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ මොකද්ද? Java has heap memory management system. heap memory management system එක තියෙන විශේෂත්වය ඒකේ තියෙන dynamic memory management allocation එක. ඒ කියන්නේ හොඳට ඔලුවට ගන්න. Java වල තියෙන්නේ මොන memory management system එකක්ද? පළවෙනි එක. උත්තරේ Java වල තියෙන heap memory management system එක. heap memory management system එකක් කියන්නේ මොකද්ද? memory dynamically තමයි allocate වෙන්නේ. මොකද්ද memory dynamically allocate වෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ run කරද්දී application එක run වෙද්දී ඒ application එකට ඕන වන විදියට memory ගන්න පුළුවන්. application එක run වෙද්දී application එකේ අවශ්‍ය වන විදියට memory දාන්න පුළුවන්. අද class එකේ recording එක දානවාද කියලා අහනවාද? අද class එකේ YouTube live එකක් නැහැ. අද class එකේ recording එක මෙතන මම මේකෙදි දාගෙන තියෙනවා. ඒක බලමු upload කරන්න. මොකද YouTube live දෙන්න මොකද ප්‍රශ්නයක් වුණා. එතකොට හැම ළමයාම පුළුවන් තරම් වෙලාවට සහභාගී වෙන්න. මොකද මේ presentation එක දෙනවද කියලා. ඒ presentation එක මේ දෙන්න පුළුවන්. මේ presentation එක මේ මම මේ යුනිවර්සිටි මේකෙන් ගත්තේ හින්දා මේ ඒ කියන්නේ ඒකේ මේකෙන් යන හින්දා මට තාම මේක සේව් කරගන්න බැරුණා. මේ සේව් කරගෙන අවුල තියෙන්නේ මේ සිස්ටම් එකේ errors ගොඩක් තියෙනවා. මම ඒක කොහොමද සෙට් කරලා එවන්න දාන්නම් group එකට දාන්නම් මේක. right අපි කතා කරමින් සිටියේ right මෙන්න මේ robustness එක ගැන. එතකොට මම කිව්වා Java වල තියෙන heap memory management system එකක්. ඒ කියන්නේ memory dynamically තමයි allocate වෙන්නේ. dynamically memory allocate වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? run වෙද්දී application එක දැන් application එක run වෙද්දී ඒ application එකට අවශ්‍ය වෙන පරිදි memory allocate වෙනවා. හරිද? ඒක විශේෂ දෙයක්. ඒ කියන්නේ compilation time එකේදී නෙවෙයි memory allocate කරගන්නේ run time එකේදී. ඒ කියන්නේ application එකට ගැලපෙන විදිහට memory allocate කරනවා. ඒ වගේම memory අනවශ්‍ය වෙලාවට අනේ ඉතාලම හොඳ දෙයක්. memory අනවශ්‍ය නම් මොකද වෙන්නේ? memory කෙලින්ම deallocate කිරීමේ හැකියාවක් තියෙනවා. memory deallocate කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය පරිදි memory තබා ගන්නෙ නැහැ. අනවශ්‍ය නම් මොකද වෙන්නේ? ඒ memory මොකද වෙන්නේ? deallocate කිරීමේ හැකියාවක් තියෙනවා. ඔය සියල්ලම අපි කියනවා මේක සිද්ධ වෙන්නේ මොකක් නිසාද? dynamic memory allocation එක heap memory management system. right? එතකොට
අපි කියනවා ඔන්න abnormal termination and smooth termination කියන එක අපි කතා කරොත් මොකද මේ abnormal termination එකක් නිසා වෙන්න පුළුවන් අගතිකාරී තත්ත්ව එකක් තමයි operating system එක කරප්ට් වෙන්න පුළුවන්. එකපාරට දැන් ඔය අපි application එක run වෙලා ගිහලා එකපාරට program එක නතර වෙනවා. එකපාරට මැදදී program එක නතර වුණොත් ඒකෙන් operating system එකේ clash වෙන්න පුළුවන්. operating system එක corrupt වෙන්න පුළුවන්. හරිද? තව එකක් තමයි දැන් අපි මේ application එකට අපි database එකක් කියන දැන් network based application එකක් කියලා හිතන්නකො. ඒකට ඒකේ අපි cloud එකට ගැලපෙන cloud database system එකක් හෝ ඒක කොහොම හරි local server එකේ database එකක් අපි සකස් කරලා තියෙනවා කියලා හිතන්නකො. එතකොට මෙන්න මේ database එක clash වෙන්නත් පුළුවන්. එතකොට abnormal terminations වලින් වෙන හානි කරන තත්ත්ව දෙකක් තමයි එකක් operating system එක හානි කර වෙන්න පුළුවන්. corrupt වෙන්න පුළුවන්. තව එකක් තමයි database corruptions ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔය තත්ත්ව නිසා ඔය abnormal termination කියන එක වළක්වා ගන්නට ඕන. abnormal termination එක වළක්වා ගන්නට තමයි අපි use කරන්නේ exception handling කියන එක. Java වල exception handling වල භාවිතා වන main target එක අපි ඇයි exception handling කියන එක use කරන්නේ avoid abnormal termination. ඒ කියන්නේ මගදී නතර වීම. මගදී program එක නතර වීම වළක්වාගෙන smooth termination. termination එකක් කියන්නේ නතර වෙනවා. smooth termination එකක් ඇති කරගන්නට තමයි අපි මොකක්ද use කරන්නේ exception handling කියන එක. මේ කියවනේ මුල් අවස්ථා ටිකේදී ඔයාලට අවශ්‍ය මේ technical terms සහ මේ concept එක මොකක්ද කියන දේ ගැන high level knowledge එක. ඔය මම කියන දැනුම. මේ exception handling ඒව කරන්නේ කොහොමද? ඒ සියල්ලම ඉදිරි පාඩම් වලදී ඔයාලට විස්තරාත්මකව programming සහිතව හඳුනා ගන්න පුළුවන්. ඒ යන මාර්ගය හරියට cover up කරන්න. තාම ඒ වුණාට මට ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා මම කියන විදිහට වැඩේ කරන්නේ නැහැ. මොකද ඔයාලට මතක නැහැ කලින් කරපු දේ. හරිද? ඒ ඔක්කොම මතක තියෙන්න ඕන. right. ඊට පස්සේ right ඊට පස්සේ ගත්තොත් මෙන්න සත්‍යයක් ඉන්නේ මොකක් හරි එකක් කරන්න වෙනවද background ඔයාලා මොකද background sound එකක් එනවද මට එනවනේ එහෙම එකක් නැත්ද මේක මේ වෙලානේ තියෙන්නේ මට පේන්නේ කියන්න කොතනේ කියන්න මට පේන්නේ මොකක්ද එලා වලට මොකද්ද මේක පේන්නේ කියන්නේ බලන්න right මේකත් right දැන් මේ presentation එක පේනවද ඔයාලට right ඒ කෙනෙක්ගේ mic එක on වෙලා නේ ඒක තමයි ඒ ළමයා mic එක පොඩ්ඩක් mute කරගන්න right හොඳයි එතකොට exception handling එකේ අපේ main target එක වෙන්නේ මේ අර අතරමඟදී program එක stop වෙන එක වළක්වා ගන්න එක. අපිට ඒකට කියන avoid abnormal termination කියලා. avoid abnormal termination. ඒ වගේම smooth termination එකක් ඇති කර ගැනීමට තමයි අපි exception handling භාවිතා කරන්නේ. ඒතර මේ exception handling ඇති කර ගැනීම සඳහා Java වල තියෙනවා predefined libraries. ඒ කියන්නේ මුලින් සකස් කරන ලද libraries තියෙනවා. මේවා භාවිතා කරලා Java-ට පුළුවන් හොඳ exception handling mechanism එකක් ඇති කරන්න. right? හොඳයි. ඔය ටික තමයි අද දවසේදී මට සාකච්ඡා කරන්න ඕන උනේ. right? අපි ඉතිරි ටික අපි හෙට දවසේ සාකච්ඡා කරමු. මේ features ටික හෙටින් ඉවර වෙයි. එතකොට මේ ඉස්සෙල්ලම ඔයාලා කරන්න ඕනේ දැන් අර මම දැන් මේක අද 10 වෙනි එකනේ. 1 සිට 9 දක්වා සම්පූර්ණයෙන් දේවල් ටික යලි බලලා ඉන්න. හෙට දවසේ සහභාගී වෙන්න කලින්. හරිද? සම්පූර්ණයෙන් බලලා ඉන්න දාන්න මේක අද රැවිලා දාන්න කොහොම හරි. මම කියන අද රැය කියන්නේ මම මේක දැන් මේක ස්ටොප් කරාට පස්සේ මම අප්ලෝඩ් කරන්න බලන්නම්.
ඔයාලා අරක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම බලන්න මේ සම්පූර්ණ ටික බලලා සෙට් වෙන්න අද රාත්‍රියේ සයිබර් සිකියුරිටි එකේ ලින්ක් එක ප්‍රොවයිඩ් කරන්නම් group එකට දාන්න. ඒකට ළමයි උපරිම 100නේ සහභාගී වෙන්න පුළුවන්. එතකොට සර් ඔය ඒව පාඩම් කරන්න ඕනේද? නෑ මේවා පාඩම් කරන්න කියලා කියන්නේ මේවා සම්පූර්ණ ඇඟේ තියෙන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන් ඒක සම්පූර්ණයෙන් මතක තියෙන්න ඕනේ. මොකද මේවා ගැන මේවා ඉන්ටර්විව් වලදී අහන එක වෙනම එකක්. අපි ඉස්සරහට යන්න මේවා දැනගන්න ඕනේ. මම කියන්නේ මේවා ඔබ මේවා ගැන හොඳට දන්නවා නම් තමයි ඉස්සරහට යන්න පහසු වෙන්නේ. right cyber security 10ට තියෙන්නේ. ඒ නිසා ඒක ගොඩක් අයට සහභාගී වෙන්න බැරි වෙයි. ඒ නිසා යාලා YouTube live එකත් එක්ක සම්බන්ධ වෙන්න. right හරි. චරේනේ right yes ඔව් 10ට තමයි පටන් ගන්න. 10ට පටන් ගන්නවා. ඒ වගේම chemistry physics mathematics class එකත් start කරන time එකත් මම කියන්නම්. මේල් එකට cyber security කියලා ඔයාලා register වුණාද එකට? cyber security කියලා ඔයාලා register වෙලා නැහැ නේද? ඔයාලට මේල් එන එකක් නැහැ. ඒ අර කලින් ළමයි ටික join වුණාට පස්සේ මම group එකට දාන්නම්. ඒකට tag ගන්නකොට join වෙන්න. එතකොට හරි. C language class එකේ වීඩියෝ එක බලන්න බෑනේ මට වෙබ්සයිට් එකෙන්. පුතා MGK ගුණවර්ධන වහාම හර්ෂණි මිස්ටර් කියන්න වගේ ප්‍රොබ්ලම් එක එයා සොලියුෂන් එකක් දෙනවා. කියන්නේ මට වොච් කරන්න බෑ. මොකක්ද ඒකට කරන්න කියන එක අහන්න. ඒත් එයා ඒකට ප්‍රොවයිඩ් කරා. ඒ ඇඩ්මින් තමයි ඒව දන්නේ. මම ඒක ඔය වෙබ්සයිට් එක ගැන මොකුත් මම දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක සිප්පින් එක එකක් ඒක මම ඒ ගැන දන්නේ නැහැ. right වෙන මොකුත් ප්‍රශ්න නැතුව ඇතිනේ. අපි ස්ටොප් කරමු. මට මොකද ඊළඟ ලෙසන් එකක් ප්ලෑන් කරගෙන තියෙනවා. මැත්ස් ෆිසික්ස් ක්ලාස් එක කිව්වේ මොකක්ද සර්? නෑ සිප්පින් කියන එක නෙමෙයි. සිප්පින් කියන එක නෙමෙයි. සිප්පින් කියන්නේ මේ යුනිවර්සිටි ප්‍රී කෝස් එකනේ. මේකේ කරන්නේ සම්පූර්ණ A level mathematics, A level physics, A level chemistry. කියන්නේ A level දැන් ඔයාලා සහ A level සුසුම් අතර තියෙනවනේ gap එකක්. A level කියන්නේ math A level කරලා ඉංජිනේරින් යන ස්ටුඩන්ට්ස්ලා අතර තියෙන ગેප් එක කන්න එක වළක්වා ගැනීම සහ ඒ දැනුම ඔයාලට ලබා දීම කියන එක ඒක තනිකර A level mathematics, A level chemistry, A level physics right අද දානවා අද රෙකෝඩින් එක දානවා right වෙන ප්‍රශ්න නැහැ right ඔව් අද රෙකෝඩින් එක දානවා